ආයුබෝවන් ප්‍රේක්ෂක හිතවතුනි අපි අදත් සෝදානම් ඊයේ වෙලාවටම ආරම්භ කරන්න දේශපාලනයට පිවිසෙන අලුත් මුහුණුත් එක්ක කතා බහ අපේ අලුත්ම වැඩසටහන අලුත් මුහුණු මෙවර මහමැතිවරණයට දියවන්නාව තරණය කරන්න පළවෙනි වතාවට දියවන්නාව තරණය කරන්න සෝදානම් වෙන අලුත් මුහුණු දෙකක් අද අපිත් එක්ක ඉන්නවා තරුණ මුහුණු දෙකක් කිව්වොත් මම නිවැරදි මෙවර මහමැතිවරණයට තරඟ කරන ජාතික ජන බලවේගය පක්ෂයෙන් තරඟ කරන විමල් කැටිපිආරච්චි මහත්තයා ඒ වගේම අපිත් එක්ක එකතු වෙනවා සමගි ජන බලවේගයෙන් තරඟ බදින නිරෝෂන් පාදුක මහත්තයා දෙදෙනාම ආයුබෝවන් කියලා පිළිගන්නවා. දැන් මැතිවරණයත් එක්ක දේශපාලනය එන්නම උණුසුම්. බොහෝ මිනිස්සු කියන්නේ 225ම එපා. මේ තියෙන ක්‍රමය අපිට එපා මොකද මේ ක්‍රමය වැඩක් නැහැ. අපිට අවුරුදු ගාණක් තිස්සේ ලැබිච්ච දෙයක් නැහැ කියලා. එහෙම තියෙන පසුබිමක මම මුලින්ම හැරෙන්නම් සමගි ජන බලවේගය පැත්තට. ඇයි ඔබතුමා දේශපාලනයත් එක්ක මෙවර මහමැතිවරණයට ඉදිරිපත් වෙන්න හිතුවේ? මුලින්ම කියන්න ඕනේ සමගි ජන බලවේගය නියෝජනය කරමින් කොළඹ දිස්ත්‍රික්කයෙන් ඉල්ලන ජ්‍යෙෂ්ඨතම අපේක්ෂකයා මම. කොළඹ දිස්ත්‍රික්කේ ගත්තාම මගේ වයස අඩු වෙන්න පුළුවන්. නමුත් දේශපාලනයට ආපු කාලයත් එක්ක ගත්තාම කොළඹ දිස්ත්‍රික්කයේ ඉන්න ජ්‍යෙෂ්ඨතම අපේක්ෂකයා මම. වයඹ මැතිවරණයේ අධ්‍යක්ෂකම් තියෙන එකම අපේක්ෂකයා මම. 1990 ඉතාම ලාබාල වයසේදී කැස්බෑ නගර සභාවට ඉල්ලලා වැඩිම මනාප ප්‍රතිශතය අරගන්න විතරනේ ලංකාවේ ලාබාලතම වැඩිම මනාප ප්‍රතිශතය ලබාගත මන්ත්‍රීවරයා වෙන්නේ. ඊට පස්සේ උපසභාපතිවරයා වෙනවා. ඇත්තට වෙන්න ඕනේ සභාපති ධූරය මට හම්බෙන්නේ නැහැ. අතනත් විපක්ෂ නායක ධූරය හම්බෙන්නේ නැහැ. ඊට පස්සේ කොමාරි ගාමිණී ලොග්ගේ මැතිතුමා රජයට සම්බන්ධ වුණාට පස්සේ කැස්බෑ සංවිධායක ධූරය හම්බෙනවා. ඊට වසර 16කට අධික කාලයක් බස්ටායර පළාත් සභාවේ මන්ත්‍රීවරයෙක් විදියට අධ්‍යාපන පළාත් පාලන උපදේශක කාර්ක සභාවේ සමාජිකයෙක් විදියටත් පළාත් ගිණුම් කාර්ක සභාවේ සමාජිකයෙක් විදියටත් පළාත් සභාව තුළ මගේ කාර්යභාරය ඉටු කළා. ඒ වගේම මම විශේෂම දේශපාලනයට අමතරව වෘත්තීය වල්ලත් අලෙවිකරුවෙක්, ඒ වගේම හිටපු බැංකුවරුවෙක්, ඒ වගේම මෙතන කොටස් වෙන්න නියෝජනය කර ආයෝජන උපදේශකයෙක්. ඉතින් විශේෂම ආර්ථිකය පිළිබඳව මගේ අත්දැකීමත් එක්ක තමයි මම මේ දේශපාලන ක්‍රියාදාමයට සම්බන්ධ වුණේ. ඉතින් මම විශ්වාස කරනවා මේ පාර්ලිමේන්තු මැතිවරණය නවක මුහුණු හොයන වැඩසටහනකදී කොළඹ දිස්ත්‍රික් ජනතාවට හෙම්බත් වෙලා නම් ඉන්න චරිතවලින් හොඳ අවස්ථාවක් ලැබෙනවා නවක මුහුණු පාර්ලිමේන්තුවට ගන්නත් පිරිසිදු දේශපාලඥයෝ තෝරගන්නත්. මොකද නවක මුහුණු වුණත් ඉන්න පුළුවන් නුසුදුසු අය. නිසා හරි ඉවැලුවේෂන් එකක් කරන්න ඕනේ හැම අපේක්ෂකෙක් පිළිබඳ ඡන්දදායකයා ඊටම සියුම් දැනුමකින් මේ පිළිබඳ හිතලා බලන්න ඕනේ. එක පාරක් කරපු වරදක් දෙපාරක් කරන්න බෑ. දෙවරක් කරපු වරද තුන්වෙනි පාර කොහොමවත් කරන්න බෑ. නිසා අපි විශ්වාස කරනවා ලංකාවේ ජනතාව ඉල්ලන්නේ මිරිස්කුඩු පාර්ලිමේන්තුවක් නෙමෙයි, කතානායකගේ පුටුවට වතුර පාත්තු කරන වතුර වට්ටන පාර්ලිමේන්තුවක් නෙමෙයි, දැනුමෙන් සන්නද්ධ වෙච්ච අලුතෙන් හිතන්න පුළුවන්, අලුතෙන් දකින්න පුළුවන් ප්‍රායෝගික මිනිස්සු හොයන මැතිවරණයක්. ඒ නිසා මම විශ්වාස කරනවා ඒ ඉලක්කයට යන්න අවශ්‍ය සුසුකම් මගේ චරිතය තුළ තියෙනවා කියලා මම විශ්වාස කරනවා. දශක දෙකකට ආසන්න දේශපාලන ඉතිහාසයක් එතුමාට තියෙනවා. දැන් අපි සෝදානම් ජාතික ජන බලවේගයේ පක්ෂ පැත්තටත් අවධානය යොමු කරන විශේෂයෙන්ම සඳහන් කරනවා නම් දැන් මෙතුමා කිව්ව විදිහටම ජනතාවට මේ දේශපාලනය පිළිබඳ තියෙන ඉතාමත් අපකීර්තියක් එහෙම නැත්නම් අප්‍රසාදයක් කිව්වොත් මම නිවැරදි. මෙහෙම අප්‍රසාදයක් තියෙන වෘත්තියක් එහෙමත් නැත්නම් සමාජ සේවයකට ඔබතුමා එන්න හිතුවේ ඇයි? සහ අපි කැටියෙන් හඳුන්වමු මෙතුමා හඳුන්වා දුන්න විදිහටම ඔබතුමා කවුද, කොහොමද දේශපාලන පසුබිම, මේ කියන කාරණා කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාව ඉතාමත් අවදියෙන් ආශාවෙන් බලාගෙන ඇති ඔබතුමාවත් හඳුනා ගන්න. මගේ නම විමල් කැටිපිආරච්චි. මම මාධ්‍යවේදියෙක්. විද්‍යුත් මුද්‍රිත මාධ්‍ය ගණනාවක මම සේවය කරලා තියෙනවා. ඒ වගේම නිකම් ඇකඩමික් සුදුසුකම් නෙමෙයි අධ්‍යාපනය කියන්නේ, ජීවිතෙන් ඉගෙන ගන්න එකයි අධ්‍යාපනය කියන්නේ. නමුත් සඳහන් කරනවා නම් අවශ්‍ය නම් සඳහන් කරන්නට පුළුවනි. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ලේඛකතා සංනිවේදන ඩිප්ලෝමාධාරියෙක්. ඒ වගේම මේ වෙනකොට කොළඹ විශ්වවිද්‍යාලයේ ශ්‍රී පාලි මණ්ඩපයේ
මාධ්‍ය පර්යේෂණ පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය හදාරමින් තිබෙනවා. වැඩිම අපි ජීවිතයෙන් ඉගෙන ගනිමින් තිබෙනවා, ජනතාවගෙන් ඉගෙන ගනිමින් තිබෙනවා. අධ්‍යාපනය කියන්නේ එහෙම දෙයක්. ලෝකයෙන් ඉගෙන ගන්න එක තමයි අධ්‍යාපනය. ඉතින් ඔබ අහපු ප්‍රශ්නෙට එනවා නම් පිළිතුර අරගෙන එනවා නම් ඇයි අපි දේශපාලනය කරන්නේ? ඇත්තටම දේශපාලනය කියන එක අපිට සමාජ සේවය කියන එකට වැඩි යමක්. ඒ කියන්නේ සමාජ සේවය කියන්නේ නදීර එක්තරා ආකාරයකට අපි ඉන්නවා පිටින් සමාජයේ මෙහෙම ඉන්නවා සමාජයේ බොහොම දුකෙන් ඉන්න අපි පිහිට වෙනවා වගේ ගතියක් තියෙනවා නෑ. දේශපාලනය කියන්නේ මම හිතනවා අපේ ආත්මවල තියෙන දෙයක්. දේශපාලනය අපි විඳින හැම ප්‍රශ්නයකටම සම්බන්ධයි. අපි බස් එකේ ගියත්, කෝච්චියේ ගියත්, කෑම එකක් කෑවත්, ප්‍රේම කළත්, විතර පවුල තුල සම්බන්ධතාව පැවත මේ සියල්ල ඇතුලේ දේශපාලනය තියෙනවා. ඉතින් අපි මුහුණ දෙන හැම ප්‍රශ්නයක්ම දේශපාලන ප්‍රශ්නයක් කියන එකයි අපගේ අවබෝධය. අපි එහෙම තමයි මේක විග්‍රහ කරගන්නේ. ඉතින් අපි මුහුණ දෙන ප්‍රශ්නවලට පෞද්ගලිකව තනිව උත්තර හොයන වෙනුවට දේශපාලන උත්තරයක් හොයමු. ඒක තමයි අපේ යෝජනාව. ඔන්න ඔය මූලික අදහස ඇතුව තමයි අපි දේශපාලනයට සම්බන්ධ වෙන්නේ. ඒ හින්දා දේශපාලනය නිකන් කාගේ හෝ බූදලයක්, එමත් නැත්නම් මේ රටේ පෞල් කීපයක බූදලයක්, પરම්පරා කීපයක බූදලයක් වෙලා තිනවා. මේ රටේ එක ජන කොටසක් අවුරුදු 70ක් 80ක් තිස්සේ දුක් විඳින්න ඉන්නවා. බස් එකේ යන්නේ, කෝච්චිය යන්නේ, හරියම ප්‍රවාහන සේවාවක් නැහැ. ලෝකේ දියුණු රටවල මිනිස්සු මිනිස්සු වගේ ජීවත් වෙද්දී අපේ රටේ මිනිස්සු තාමත් මිනිසත් කමට නිගා දෙන දුක්ඛිත ජීවිත ගත කරන. ඉතින් අපි කොහොමද මේ තත්ත්වය මෙහෙම තියෙනකොට අපි කරන කලා සංස්කෘතික වැඩ කටයුතු නැත්නම් ලියන කියන කවි ලියන නවකතා ලියන පත්තරවල ලියන වැඩ කර ඒ සිවිල් වටිනාකමක් හදාගෙන පැත්තකටලා ඉන්නවද? එහෙමත් නැත්නම් මේ දේශපාලන පොරපිටියට ඇවිල්ලා මේකත් එක්ක පොර බදලා මේ අරගලයට බහැලා ජනතාව සංවිධානය කරමින් ජනතාවට ජයග්‍රහණ අරන් දෙන්න සාමූහික අපි හැමෝම දිනන තැනට මේ රට ගෙනියන්න වැඩ කරනවාද කියන කාරණාවත් එක්ක තමයි අපි දේශපාලනය කරන්නේ. හරි. දැන් අලුත් මුහුණු හොයන 225ම එපා කියන ජනතාවට හොඳ අවස්ථාවක්. මොකද දැන් ජනතාවත් ඉතාමත් බුද්ධිමත්. ජනතාව ඉතින් මේ බුද්ධිමත් ජනතාව ඔබ නිරන්තරයෙන්ම හොයන්නේ තවත් බුද්ධිමත් පිරිසක් මේ 225 තුළට යවන්න. ඉතින් කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාවට හොඳ අවස්ථාවක් හම්බෙලා තියෙනවා. ඔබ තීරණය කරන්න කවුරුන්ද ඔබ මෙවර දියවන්න අවතරණය කරන්න අවස්ථාව දෙන්නේ කියලා. මොකද ඔබේ ඡන්ද අයිතිය තමයි මේ හැමදේම තීරණය කරන්න. දැන් ඔබතුමා එක්සත් ජාතික පක්ෂයත් එක්ක තමයි නිරන්තරයෙන්ම කියන්නේ ඈත අතීතයේ ඉඳන්ම ඔබතුමාගේ දශක දෙකකට ආසන්න දේශපාලන ඉතිහාසයත් එක්කම එක්සත් ජාතික පක්ෂයත් එක්ක මම කිව්වොත් උපතින්ම එක්සත් ජාතික පක්ෂයත් එක්ක බැඳීමක් තිබ ඔබතුමා දැන් මෙවර මහමැතිවරණයට පළවෙනි වතාවට නාම යෝජනා ඔබතුමාට ලැබෙනවා දියවන්න අවතරණය කරන්න. අර හැදුණු වැඩුණු එක්සත් ජාතික පක්ෂය අමතක කරලා සමගි ජන බලවේගයත් එක්ක අලුත් ගමනක් යන ඔබතුමා හිතුවේ ඇයි? ඇත්තටම එක්සත් ජාතික පක්ෂය අමතක කරලා නැහැ. 1956 දී බණ්ඩාරනායක මැතිතුමත් දිනේෂ් ගුණවර්ධනගේ පියත් එක්ක එකතු වෙලා සන්ධානයක් හදලා තමයි එදා එක්සත් ජාතික පක්ෂය පැවැත්වුවේ. දැන් DS නායක මැතිතුමා ජාතික සංගමයෙන් එළියට ඇවිල්ලා ඔක්කොම එකතු කරගෙන සියලු ජාති එක්සත් කරන එක්සත් ජාතික පක්ෂය හදලා තමයි 48 දී මේ රටේ බලය ගන්නේ. එතකොට 70 දී ශ්‍රීමහෝ බණ්ඩාරනායක මැතිණිය සම සමාජ කොමියුනිස්ට් එන්එම්ලා කොල්ලෙන්ලා පීඨකේනමන්ලා එකතු කරගෙන තමයි සන්ධානයක් හදලා සමගි පෙරමුණ කියලා රටේ බලය අල්ලගන්නේ. ඊට පස්සේ 77 අපි දින්නට පස්සේ 94 වෙනකන් අවුරුදු 17ක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විවිධ ක්‍රම වලින් බලය ගන්න උත්සාහ. හැම මැතිවරණයක්ම පරදුනා. ඊට පස්සේ චන්ද්‍රිකා කුමාරතුංග ඇවිල්ලා මේ ව්‍යුහයේ වෙනසක් කළා අයත් සන්ධානයක් හදනවා. ඒකට අපි කිව්වා පොදු පෙරමුණ කියලා. මම හිතන්නේ පුටුව ලකුණේ. අය අනිකුත් සුළු ජාතික පක්ෂ දේශපාලන පක්ෂ එකතු කරන් සන්ධානයක් හදලා තමයි ජයග්‍රහණය ගත්තේ. ඊට පස්සේ මෑත කාලේදී මහින්ද රාජපක්ෂ මැතිතුමා පොට්ටුවක් හදාගෙන දැන් ආයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් ඒකට එකතු කරගෙන මෛත්‍රීපාල සිරිසේනත් එක්ක ඒගොල්ලෝ සන්ධානය. ඒ නිසා අපිත් බැලුවා අපිටත් මේ ස්ට්‍රක්චරින් ක්‍රම මේ ව්‍යුහයේ යම්කිසි වෙනසක් කරමින් බේස් එක එක්සත් ජාතික පක්ෂයේ බවට රඳව ගනිමින් නව සන්ධානයක් හදන. ඒකින්ද තමයි අපි රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ආශිර්වාදය අරගෙන නව දේශපාලන පක්ෂයක් හදන්න කෘත්‍යාධිකාරී මණ්ඩලේ අපි බලෙන්නේ. ඒ පක්ෂයේ ඒ සන්ධානයේ පැහැදිලිවම තියෙනවා එක්සත් ජාතික පක්ෂයේ සමාජිකයෙක් තමයි පක්ෂ නායකයා.
එක්සත් ජාතික පාක්ෂිකයෙක් තමයි ඒ සන්ධානයේ මහලේකම්. නිසා මේක මැතිවරණයේ ජයග්‍රහණය කිරීම උදෙසා අපි විසින් අපේ දේශපාලන ක්‍රියාදාමය ශක්තිමත් කරන්න අපි නූතන යුගයට ගැලපෙනසේ අපි දැන් ජනතාවෙන් තේරුම් ගන්න එතුමාලා වුණත් ලෙයින් දහඩියෙන් යකඩින් හැදිච්ච දේශපාලන පක්ෂ ඔව් කියලා කියනවා ඉතිහාසයේ අද එතුමාලත් දේශපාලන සලකුණු වෙනස් කරලා වර්ණය පොඩ්ඩක් නේද ඒ ස්ට්‍රක්චර් ඒක කිසිම පක්ෂික වර්ධනයේ නූතන ලෝකෙට ගැලපෙනසේ වෙනස් වෙනවා තමන්ගේ වැලියුස් තියාගෙන. ඒ කියන්නේ ඔබතුමා කියන්නේ ඔබ තවමත් එක්සත් ජාතික පක්ෂයට ආදරය කරන්නේ සහ දැන් අපි දකිනව සමගි ජන බලවේගයේ ඉන්න බොහෝ පිරිසක් මේ වන විට දැන් වෙනම කණ්ඩායමක් විදිහට වුන් එකතු වීමත් එක්ක සමහරක් අය දැන් එක්සත් ජාතික පක්ෂයේ විශේෂයෙන්ම නායකත්වයට විටක අභියෝග කරන විටක බනිනවා. කියන්නේ තරුණ නායකින්ට ඉස්සරහට එන්න දුන්නේ නැහැ කියලා. නමුත් ඔබතුමා කියන්නේ ඔබතුමා එහෙම එක්සත් ජාතික පක්ෂය විවේචනය කරන කෙනෙක් නෙවෙයි. සමගි ජන බලවේගයෙන් ඉදිරිපත් වුණත් තවමත් එක්සත් ජාතික පාක්ෂිකයෙක් විදිහට මේ ඡන්දයට විහුවගත වීමක් විතරයි කියලා වුණේ. මේ සමගි ජන බලවේගයේ ඡන්ද දෙන 85යි 90යි අතර ප්‍රමාණයක් එක්සත් ජාතික පාක්ෂික. මගේ රැස්වීම වල ඉන්න 85ක් 90ක් 95ක් විතර. එක්සත් 85ක් 90ක් නම් එක්සත් ජාතික පාක්ෂිකයෝ. ඔවුන් සහ අපේ අරමුණ තමයි අර රීස්ට්‍රක්චරින් එකෙන් අපිට තව 120ක් ඇදලා ගන්න ඕමනාවක් තියෙනවා. ඒ සඳහා අවශ්‍ය ඒ ව්‍යුහාත්මක වෙනස තමයි අපි මේ සිදු කළේ. ඒ නිසා මම ඒකයි නැවතත් කිව්වේ මේක අපි එක්සත් ජාතික පක්ෂයේ මේ සන්ධානයේ ප්‍රධාන පාර්ශ්වකරුවෙක්. මේකට හෙළවුරුමේ ඉන්නවා, මනෝ ගණේෂන් මැතිතුමාගේ පක්ෂයේ ඉන්නවා, මුස්ලිම් කොංග්‍රසයේ ඉන්නවා, තවත් දේශපාලන පක්ෂ තියෙනවා, වෘත්තීය සමිති තියෙනවා. මේ ඔක්කොම එකතු කරලා හදාගත්ත නව සන්ධානයක්. හරි. අපිට ඉතාමත් පැහැදිලි. දැන් අපි සෝදානම් දැන් එක්සත් ජාතික පක්ෂයත් එක්ක මෙතුමා විශේෂයෙන්ම සඳහන් කරොත් ඉතින් සමගි ජන බලවේගය මේ පක්ෂත් එක්ක ඉතාමත් සහයෝගයෙන් ඉදිරියට ගමනක් යන සෝදානම්. දැන් අපි හැරුණොත් විමල් කැටිපිආරච්චි මහතා දෙසට විශේෂයෙන්ම සඳහන් කරනවා නම් ඔබතුමා මනාප ක්‍රමයක් යටතේ පළවෙනි වතාවට තමයි ඡන්දයකට මුහුණ දෙන්නේ. මේක මොන වගේ අභියෝගයක්ද ඔබතුමා ජාතික ජන බලවේගයත් එක්ක මේ ගමන යන්න හිතුවේ ඇයි? ඔබේ ප්‍රශ්නේ පළවෙනි කොටස ගත්තොත් මේ මනාප සම්බන්ධ කාරණාව දැන් ජනතා විමුක්ති පෙරමුණ හැටියට මැතිවරණවලට මුහුණ දුන් ඉතිහාසය තුළ ඇතැමුන් කියන මේ පක්ෂයට ඕන අය යවුවේ කියලා එහෙම නිකන් කතාවක් තියෙනවා. හැබැයි හොඳට ඔබ ඉතිහාසය බැලුවොත් ඒ පාර්ලිමේන්තු යවලා තින්නෙත් මනාප වැඩිපුර ගත්ත අය තමයි. පැහැදිලිද මම කියන්නේ? එතකොට ඒ හින්දා දැන් විතර පටලැවිල්ලක් නැහැ. අනෙක් පැත්තෙන් දැන් ජාතික ජන බලවේගයේ හැටියට මනාප ලකුණ මනාප අංකය යම් ආකාරයකට ප්‍රදර්ශනය කරන එතන තියෙන්නේ වෙන කතාවක්. ඒ කියන්නේ දැන් අපි එකිනෙකාගේ පුද්ගල සුවිශේෂීතාවයන් තියෙන්න පුළුවන්. අනුර දිසානායක සහෝදරයා ඉන්නවා. එතකොට අපි හිතමු තවත් අපේ ලක්ෂ්මණී පුණාරච්චි, රංග ගුණසේකර මෙහෙක සහෝදර සහෝදරයන් ගණනාවක් ඉන්නවා. එතකොට දැන් ඒ සහෝදර සහෝදරයන්ට පෞද්ගලිකව කැමති කෙනෙක් ඒ කුසලතාවයන් යම්කිසි ශක්්‍යතාවයක් මෙන්න මෙයාට යම්කිසි ශක්්‍යතාවයක් තියෙනවා කියලා පෞද්ගලිකව කැමති කෙනෙකුට අවස්ථාවක් තියෙනවා ඒ අංකය ඉදිරියෙන් තමන්ගේ මනාපය සලකුණු කරන්න. එවැනි සලකුණු කිරීමක් මිසක මේ ගිතාම මේ වමනාවෙන් කිව යුතු දෙයක් එවැනි සලකුණු කිරීමක් මිසක ජාතික ජන බලවේගය ඇතුලේ මනාප පොරයක් නැහැ. මනාපවලට ගහගන්නේ නැහැ, රණ්ඩු වෙන්නේ නැහැ. ආසනේ එහාට මෙහාට පැන්න කියලා වෙන ආසනයකට ගිහිල්ලා ලීෆ්ලට් එකක් බෙදුවා. එමත් නැත්නම් රැස්වීමක් තිබ්බ කියලා ඒ ආසනේ බහරව ඉන්න අය ඇවිල්ලා මරාගන්නේ නැහැ, රණ්ඩු වෙන්නේ, වෙඩි තියන්නේ නැහැ. එහෙනම් මනාප ලකුණු කිරීමේ අංකය කියන්නේ අපි හඳුනා ගැනීමේ ඒ පුද්ගල සුවිශේෂතාවයට යම්කිසි ඇගයුමක් දෙන්න ජනතාවට ලැබෙන අවස්ථාවක් හැටියට තමයි මේක තියෙන්නේ. ඒකට අනිත් පැත්තෙන් ඔබගේ අහන ජාතික ජන බලවේගය සම්බන්ධ අපේ විශ්වාසය ගොඩනගන්නේ කොහොමද කියලා පෞද්ගලික ජනාධිපතිවරණයේදී අනුර දිසානායක සහෝදරයා වෙනුවෙන් අපි පෞද්ගලිකව බෙදිහත් වෙලා දේශපාලන වැඩ කරා. ජාතික ජන බලවේගය විශ්වාස කරන්න කියලා අපි ඔබට කියන්නේ මෙන්න මේ හේතුව නිසායි. ජාතික ජන බලවේගයේ නෑ විකිනෙන മന്ത്രിවරු. ජාතික ජන බලවේගයේ නෑ යටින් ඩීල් දාන උදවිය. ජාතික ජන බලවේගයට තියෙන්නේ පොදු උවමනාවක්, පෞද්ගලික උවමනාවක් නෙමෙයි. ජාතික ජන බලවේගයේ ඒ පක්ෂවල නායකත්වයන් සමග හෝ වෙනත් අය සමග ගැටුම් ඇති නායකත්ව ගැටුම් වල නැහැ. ජාතික ජන බලවේගය එක එල්ලේ
මේ රටේ ජනතාවගේ සුබ සිද්ධිය වෙනුවෙන් වැඩ කරන ජන බලවේග සැබෑ ජන වචනේ අර්ථයෙන්ම සැබෑ ජන බලවේගයක්. සැබෑ දේශපාලන ව්‍යාපාරයක්. අන්න ඒ නිසයි එක පැත්තකින් මම ජාතික ජන බලවේගය තෝරගන්න. අනිත් පැත්තෙන් මාලිමාව ලකුණෙන් ජාතික ජන බලවේගය මේවර ඉදිරිපත් වෙන්නේ. එතකොට දැන් මේ මාලිමාවට එකතු වෙලා ඉන්න මිනිස්සු කවුද? එක පැත්තකින් ජනතා විමුක්ති පෙරමුණ මේ රටේ පාර්ලිමේන්තුවේ ශ්‍රේණිගත කිරීම වල ස්වාධීන ශ්‍රේණිගත කිරීම වල ඉහළින් ඉන්න മന്ത്രിවරු ඉන්න ජනතා විමුක්ති පෙරමුණේ മന്ത്രിවරු. එතකොට ඒ മന്ത്രിවරු මෙතන ඉන්නවා. ජනතා විමුක්ති පෙරමුණ පක්ෂයක් හැටියට ඉන්නවා. එතකොට වෙනත් වාමහා ප්‍රගතිශීලී සංවිධාන ගණනාවක් ඉන්නවා. සාහිත්‍ය දරෙන් ඉන්නවා. කතිකාචාර්යවරුන් ඉන්නවා. සැබෑ වියතුන් ඉන්නවා. නාමික වියතුන් වෙනුවට මේ සමාජය ඇත්තටම වෙනස් කරන්න කැමති සැබෑ වියතුන් ඉන්නවා. ඒතර ජනමාධ්‍ය වේදීන් අප වැනි කලා සංස්කෘතික ක්ෂේත්‍රයේ වැඩ කරපු උදවි. ඉතින් මේ එකමුතු එක්ක ඇහැර වෙන කුමන එකමුතුවක් සමග අපි වැඩ කරන්නද? මේක තමයි තැන. මේක තමයි අවශ්‍ය කරන මිනිස්සු ඉන්න තැන. මේක තමයි විකිනෙන්නේ නැති මිනිස්සු ඉන්න තැන. මේක තමයි කෙලින් කතා කරන කියන දේ කරන දේ කියන මිනිස්සු ඉන්න තැන. අනේ නිසා අපි ජාතික ජන බලවේගය තෝරගන්නවා. අපි මේ රටේ ජනතාවගෙන් විශේෂයෙන්ම කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. එන්න ජාතික ජන බලවේගයේ මාලිමාව සමග අත්වල බඳ ගන්න කියලා. හරි. අපි දැන් හිතමු ඔබතුමා මෙවර මැතිවරණයට මුහුණ දීලා දියවන්නාව තරණය කරන්න සුදුසුකම් ලබනවා. ඔබතුමා විශ්වාසයෙන් සහ වගකීමෙන්ද කියන්නේ කවදාවත් කිසිම මොහොතක ඔබතුමා විකිනෙන മന്ത്രിවරයෙක් වෙන එකක් නැද්ද? පැහැදිලිවම අපි විකිනෙන්නේ නැහැ. ඒක සක්සුදසේ පැහැදිලි. අපේ දේශපාලනය නදීර විකුණන දේශපාලනයක් නෙමෙයි. අප වැඩ කරපු ක්ෂේත්‍රවල ජනමාධ්‍ය ක්ෂේත්‍රවල එවැනි විකුණුම් අවස්ථා බහුල තැනක් සහ විශේෂයෙන්ම දේශපාලනිකව අපව මිලදී ගන්න ගොඩක් අය විවිධ අයුරින් උත්සාහ කරන නමුත් අපි එහෙම විකිනෙන මිනිස්සුන් මේ අපි ප්‍රතිපත්තියක් තියෙන ඒ ප්‍රතිපත්තිය අනුව වැඩ කරන මේ සමාජය වෙනුවෙන් ඇත්ත අවංක කැපවීමෙන් වැඩ කරන තිත්ත දේශපාලනයේ ඇත්ත මිනිස්සු හැටියටයි අපි මේ ජාතික ජන බලවේගයේ මාලිමාවෙන් ඇවිල්ලා ඉන්නේ. අපි විකිනෙන්නේ නැහැ සහතිකයි. හරි. ඒ සහතික වීම ඔහු ඔබතුමාට ලබා දෙනවා. දැන් අපි සෝදානම් නිරෝෂන් මහත්තයත් එක්ක කතා බහ කරන්නේ. දැන් ඔබතුමාට මෙවර මැතිවරණයට අභියෝගයක් ලැබෙනවා. මොකක්ද? ඔබතුමා මොරටුවේ මෙවර සංවිධායකවරයා. නමුත් ඔබතුමා කාලයක් තිස්සේ වැඩ කරන්නේ මේ පාදුක්කි ජනතාවත් එක්ක. කැස්බෑව ජනතාවත් එක්ක ඔබතුමා වැඩ කරන්නේ. දැන් කැස්බෑවෙන් මොරටුවට අලුත් පාලමක් හදන්න ඔබතුමාට සිද්ධ වෙලා තියෙනවා. මේක මොන වගේ අභියෝගයක්ද ඔබතුමාට? ඒ වගේම මේ අභියෝගයට මුහුණ දෙන්නේ කොහොමද? ඇත්තටම කැස්බෑව කියලා ආසනයක් නිදහස ගන්නකොට තිබ්බේ නැහැ. අපි ඔක්කොම මොරටුවේ හිටියේ. මොරටු ආසනය තමයි 1960 දී කැඩෙන්නේ කැස්බෑව කියලා ඔය කොස්පැල යන පාලමෙන් එහා කොටස කැස්බෑව. නමුත් 1948 ඉඳන් 60 දක්වා අපිත් මොරටු ආසනයේ ජනතාව. දැන් මගේ දෙමව්පියෝ මගේ මුතුන් මිත්තන් ඔක්කොම මොරටු ආසනයේ ජනතාව. මොරටුව ආසනය කියන්නේ උටින්ම කියනවා නම් මම ගිය ඡන්දවල මොරටුවේ මිනිසුන්ට ගහපු ලීෆ්ලට් වල ගැව්වේ ඔබේ හොඳම අසල්වැසියා. හරි දැන් අද මම මොරටුවට ගිහින් තියෙනවා මොරටුවේ ජීවිත පිළිබඳව මට අවබෝධයක් තියෙනවා. ඒකම අද වෙනකොට මොරටුවේ ජනතාවට විශේෂයෙන් හිටපු නායකත්වයේ ඉරාන් වික්‍රමරත්න මැතිතුමාත් ඒ කාලේ තා විශාල වැඩ කොටසක් මොරටුවට කළා. ඒකම අපි 5 අවුරුදු සැලැස්මක් සහ 10 අවුරුදු සැලැස්මකට ඉතාම වැයක් පෞද්ගලික වැය කිරීමක් කරලා හදපු මොරටු සංවර්ධන සැලැස්මක් තියෙනවා. විශේෂයෙන්ම ශේෂ්ත්‍ර 5ක් ඔස්සේ බොල්ගොඩ ගඟ ආශ්‍රිත දේශීය සංචාරක කර්මාන්තය, ඒ වගේම නගර සීමාව, එතකොට මහල් නිවාස සඳහා වූ විශේෂ අපි උත්සාහ කරමින් ඉන්නවා මොරටුවේ ජනතාවට දේශපාලන පක්ෂ බලය වෙනස් වුණත් මොරටුව සංවර්ධනය සඳහා වූ පැහැදිලි ප්‍රතිපත්තියක් පිළිබඳ වූ කතිකාවක් අපි ආරම්භ කරලා තියෙනවා. ඒක අපි මේ මැතිවරණයේදී හැම නිවසකටම ලැබෙන්න දෙනවා. අපි කියන්නේ කුමන දේශපාලන පක්ෂයේ බලයටපත් වුණත් කුමන පක්ෂාවත් මේක කන්ටිනියු කරන්න. මේක ඉස්සරහට අරගෙන ගිහිල්ලා මොරටුවේ සැබෑ සංවර්ධනය ඇති කරන්න. මොරටුවට ගියාම ඔබට පේනවා සමහර පැතිවල ඊ타ත්ම දුක්ඛිත තත්ත්වයක ජනතාව ජීවත් වෙනවා. ඉතින් මොරටුවට ඒ සැලැස්ම අවශ්‍යයි. ඒ නිසා ඉරාන් වික්‍රමරත්න හිටපු මුදල් රාජ්‍ය මන්ත්‍රීතුමා ඒ සඳහා අවශ්‍ය සැලැස්ම හදලා තියෙනවා. මගේ වගකීම වෙන්නේ ඒ සැලැස්ම අරගෙන ඉදිරියට ගෙනහිල්ලා ජනතාව ඇතුළත කතිකාවක් නිර්මාණය කරලා ජනතාවට මේ යථාර්ථය අවබෝධ කරලා දීලා මෙතනින් එහාට ජනතාව සහ පාලකයන්
දැනුවත් කරලා මේ සංවර්ධන ක්‍රමය ඉස්සරහට අරගෙන යන්න. ඒක සඳහා මොරටුවේ ජනතාව සමග පෙළ ගැහෙන්න මම සූදානම්. මොරටුවේ ජනතාව සමග අත්වැල් බැඳ ගන්න සූදානම්. මේ ඔක්කොමත් අතර මම මොරටුවට ගරු කරන වැදගත්ම දෙයක් තමයි මොරටුවේ ජන ජීවිතයේ කණ්ඩායමක් වඩු කර්මාන්තය ආශ්‍රිතව ජීවත් වෙනවා. තවත් කණ්ඩායමක් දීවර කර්මාන්තය ආශ්‍රිතව ජීවත් වෙනවා. තවත් මධ්‍යම පාන්තික සහ සුළු ප්‍රමාණයක් ඉහළ පාන්තික වෙනවා. නමුත් මේ ඔක්කොටම එහා ගිය ආගමික සංහිඳියාවක් මොරටුවේ ජනතාව තුළ තියෙනවා. බෞද්ධ, කතෝලික, හින්දු, ඉස්ලාම් ඉතාම සතුටෙන් එකිනෙකාට ආදරය කරමින් එකිනෙකාට ගෞරව කරමින් ජීවත් වෙන වපසරයක් මොරටු ආසනය තුළ තියෙනවා. ඔවුන් ක්‍රීඩාවට සහ සංගීතයට පුදුම ඇලුම්කමක් දක්වනවා. ඔවුන්ගේ ජීවිතය එහාට බැඳිලා තියෙනවා. නමුත් ඒ ආගමික සංහිඳියාව තුළ එකිනෙකාට ආදරය කිරීම තුළ මම හිතනවා මොරටුව හදන වැඩපිළිවෙල අපිට ලේසියෙන් ජනතාව දැනුවත් කරන්න ඉදිරියේදී පුළුවන් වෙයි. ඒ සඳහා අපි මේ ක්‍රියාදාමය ඉදිරියට මොරටුව ජනතාව වෙනුවෙන් ගෙනියනකොට මම විශ්වාස කරනවා කැස්බෑවයි මොරටුවයි වෙනසක් නොදෙන්නේ. දැන් ඒ කියන්නේ මහමැතිවරණයක් ලං වෙද්දී අපි ওই වගේ කතා බොහෝමයක් අහනවා. හැමදාම කියනවා අපි මේ ජනතාවට නොදකපු සංවර්ධනයක් අපිට පුළුවන් පෙන්වන්නට ළඟා කරලා දෙන්නට. නමුත් ප්‍රේක්ෂක හිතවතුනි මේ මැතිවරණයෙන් පස්සේ ඔබට කුමන තත්ත්වයක්වත් වේවිද කියලා අපි දන්නේ නැහැ. නමුත් අපි ඔබතුමන්ලව විශ්වාස කරනවා. ඔබතුමන්ලා ඔය කියන විදිහටම රටේ ජනතාවට සංවර්ධනය ඉලක්ක කරලා දෙවි කියලා. දැන් කොළඹ දිස්ත්‍රික්කය වගේම තමයි විශේෂයෙන්ම මොරටුව ගැන කතා කරද්දිත් අපිට අපි මහ පාරේ ගියත් අපි රේල් පාරේ ගියත් මොන පාරේ ගියත් අපි දකින්න විශේෂ දෙයක් තමයි මේ මුඩුක්කු නිවාස. එහෙමත් නැත්නම් තවමත් සංවර්ධනය නොවූ කලාප මේ කොළඹ දිස්ත්‍රික්කය තුල තියෙනවා. මේ මිනිස්සුත් ආසයි සංවර්ධනය වෙන්න. මේ සංවර්ධනය වෙන්න හීන දකින මිනිස්සුන්ට සංවර්ධන ඉලක්ක ලං කරලා දෙන්න ඔබතුමන්ලා මොන වගේ වැඩපිළිවෙලක්ද යෝජනා කරන්නේ? දැන් ඒක තමයි මම කිව්වේ. මේ තමයි පෙන්වන්න පුළුවන් නම් අපේ මාස්ටර් ප්ලෑන් එක. මේකෙන් අපි ඉදිරියට එනකොට අපේ අර්බන් විෂන් එක නාගරික ජනතාව සම්බන්ධයෙන් අපේ දැක්ම ඊට පස්සේ අපි ඔබට කියන්න විශේෂයෙන්ම ස්ටේෂන් රෝඩ් එක දුම්රියපොළ මාර්ගය හරහා ඇති වෙනා වූ සංවර්ධනය ඊට පස්සේ බොල්ගොඩ ලේක් ස්ට්‍රීට් එක මේ සම්බන්ධයෙන් තියෙන අපේ සංවර්ධන සැලසුම් ඊට පස්සේ ඕල් ගෝල් රෝඩ් එක පරණ ගාලු පාර සම්බන්ධයෙන් සහ ඒ ආශ්‍රිත සංවර්ධනය ඒ වගේම වෙළඳපොළ මාකට් එක සම්බන්ධයෙන් ඒ වගේම මියුසික් ඇන්ඩ් ආර්ට් සෙන්ටර් මොරටුව ජනතාවට මෙන්න මේ ශ්‍රේෂ්ඨයන් ඔස්සේ අපි විශාල දැවැන්ත ජනතා කතිකාවක් එක්ක මේ වැඩසටහන කරන්න කියන්නේ මේක අපි කරනවා කියලා කියනව නෙමෙයි මේක අපි ආරම්භ කරනවා අපි කියන්නේ දේශපාලන පක්ෂ බලය හම්බෙන සැරේට ඒක වෙනස් කරන්න එපා ඒක වෙනස් කරන්න මීට මොකද දැන් අපි විශේෂයෙන්ම මම කැස්බෑව සංවිධායකවරයා හිටිය කාලේ මොරටුවෙන් පටන් ගන්න ගිය මොනෝරේල් දුම්රිය සේවා සැහැල්ලු දුම්රිය සේවා අපිට පුළුවන් වුණා එරාණි කැමැත්තට මටත් පාටලි චම්පක මැතිතුමාට කතා කරලා මේක බයි රුවන්පුර මාර්ගය ආරම්භ කරනවා කහතුඩුවෙන් මොරටුවේ මේ කොට්ටාවෙන් නැතුව එතකොට කහතුඩුවේ හයිවේ එකෙන් එතන ඉඳලා පිළියන්දලට එනකොට විශේෂම කටුබැද්ද විශ්වවිද්‍යාලෙත් එක්ක මොනෝරේල් එක යන්න ගියේ ලයින් එක ජයිකත් එක්ක රාජ්‍යත් එක්ක අපිට කතා කරලා සතු අප ශ්‍රී ලංකා ආණ්ඩුවත් එක්ක කතා කරලා ප්‍රතිපත්ති මේ තීන්දුවක් අරගෙන කටුබැද්දෙන් පිළියන්දලින් බෝකුන්දර බොරලැස්ක මහර අනුගේගොඩ හරහා යන විදියට වෙනස් කරගන්න. ඉතින් ඒක හෙට බලයටපත් වුණ නායකයෝ වෙනස් කරනවා නම් ප්‍රශ්නයක්. අපි කියන්නේ මේ ප්‍රතිපත්තිය. එතකොට රුවන්පුර රත්නපුරේ ඉඳන් එන ජනතාවට එතකොට කහතුඩුවෙන් බහින දක්ෂිණ අධිවේගී මාර්ගයේ ජනතාවට කැස්බෑ ඔමගම හොරන සියලු ජනතාවට මේ සැහැල්ලු දුම්රියට පිළියන්දලින් ඇතුල් වෙන්න පුළුවන්. හරි. දැන් ඔබතුමන්ලා විශේෂ වැදගත් ප්‍රතිපත්ති බොහෝමයක් ඉදිරිපත් කරනවා. දැන් මේ ප්‍රතිපත්ති සැබෑවටම ක්‍රියාවට නම් වන්න පුළුවන් වේද? එහෙමත් නැත්නම් මේවා මේ පෙන්නපු ප්‍රතිපත්ති වලට විතරක් සීමා වෙන්නේ. සහතිකයක් දෙන්න පුළුවන් ද ජනතාවට සැබෑවට මේව ක්‍රියාත්මක කරන්න? බොහොම හොඳයි. ඉතාමත්ම හොඳ ප්‍රශ්නයක්. දැන් ඔය ජයිකා දැන් තියෙන ප්‍රශ්නේ අපිට ජයිකකෙන් දුන්නේ මේ ව්‍යාපෘතිය. ඩොලර් මිලියන් මම හිතන්නේ 600ක ව්‍යාපෘතිය. මේ ඉතාමත්ම වැදගත් විදිහට අපි කටයුත්ත කරගෙන ආවා. අද මේ මොහොත වෙනකොට මේ ව්‍යාපෘතිය නතර වෙන තත්ත්වයක් තියෙනවා. රජයේ ජයිකා අරමුදල් එපා කියන දැනට පත් වෙලා තියෙනවා. ඉතින් අපි කියන්නේ ඒකයි ආණ්ඩුව වෙනස් වුණාම රජයේ ප්‍රතිපත්ති වෙනස් වෙන්න බෑ.
ඒකයි අපි කියන්නේ. අපි ඒකයි මේ මොරටුවේ ජනතාවට කියන්න හදන්නේ. මොරටුවේ ජනතාවට මොකද මේ අවශ්‍යතාවය තමයි අපි මේ කතා කරන්නේ. බුද්ධි මණ්ඩපයක් ඕනේ මේ රටේ. මේ රටේ ඡන්දදායකයන් නියෝජනය කරන මහජන නියෝජිතයා පාර්ලිමේන්තුවට ගිහිල්ලා පාර්ලිමේන්තුව ඇතුලේ ජනතා නියෝජනය කරනවා කියලා තමන්ගේ අදහස කියනවා නම් ඒ රට දියුණු කරන්න බෑ. ඒ රට දියුණු කරන්න බුද්ධි මණ්ඩපයක් ඕනේ. ඒ අවශ්‍යතාවය තමයි දැන් තියෙන්නේ. ඒ නිසා ජනතාව දේශපාලඥයා හා නිතර සම්බන්ධ වෙන ක්‍රමයක් තියෙනවා. ජනතා මතවාදය තමයි දේශපාලඥ අරගෙන ගිහින් පාර්ලිමේන්තුවේ නීතියක් බවට පත් කරන්න ඕනේ. එහෙම නැතුව දේශපාලඥයාගේ ඔළුවේ තියෙන දේ කතා කරලා රැස්වීමට ගියාම ජනතාව ප්‍රශ්නයක් කරනකොට යූසිට් කියනවනම් ඒක වෙන්නේ නැහැ. ඒ නිසා අපි විශ්වාස කරනවා මේක මහා විශාල කතිකාවක්. ඒ තැනට මේ රට නොගියොත් කවදාවත් මේ රට මෙතනින් ඉස්සරහට යන්න බෑ. දේශපාලක හැමතිස්සෙම ඒ නිසා දේශපාලඥයයි ජනතාවයි අතර බුද්ධි සංවාදයක් නිර්මාණය වෙන්න ඕනේ. ඒකට මම හිතනවා කාලය ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒ නිසා ජනතාව විශේෂයෙන්ම ඔබතුමා කතා කරන අපේ උගත් ජනතාව සහ බුද්ධිමත් ජනතාව මම උගත් කියනට වැඩිය මම ආසයි කියන්න බුද්ධිමත් ජනතාව කියන්නේ. බුද්ධිමත් ජනතාවට තේරෙයි ඇයි අපි සම්ප්‍රදාය තුල හිර වෙලා අවුරුදු 70 ගාණක් අපිට ඉස්සරහට යන්න බැරි වුනේ. මම ඔබතුමා මට කාලේ දෙනවනම් මම එක උදාහරණයක් කියන්න. ජයර්ජයවර්ධන මැතිතුමා ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කරද්දී ගාමිණී ජයසූරිය මැතිතුමා විරුද්ධ වුණා. ගාමිණී ජයසූරිය මැතිතුමා විරුද්ධ වුණාම ජයර්ජයවර්ධන මැතිතුමා කියනවා ගාමිණී ජයසූරිය මැතිතුමනි ඔබට විරුද්ධ වීමේ සම්පූර්ණ අයිතිය තියෙනවා. ඒක ඔබේ අයිතිය. හැබැයි ඔබ විරුද්ධ නම් ඔබ ළඟ තියෙන ඊළඟ හොඳම විකල්පය කියන්නේ. ඔබ ළඟ තියෙන ඊළඟ හොඳම විකල්පය කියනවා. එහෙම නැතුව සම්ප්‍රදායකට විරුද්ධ වෙනවා නම් ඔබතුමාට මගේ කැබිනට් මණ්ඩලයේ ඉන්න බෑ. ඒ නිසා ඔබතුමාට විරුද්ධ වෙනොත් එක්කම ඔබතුමාට ඒ සම්බන්ධයෙන් තියෙන විකල්පය කියනවා. ඒ විකල්පය හොඳ නම් මම ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කරන එක නවත්තලා ඔබතුමාගේ විකල්පයත් එක්ක යනවා. ඒ නිසා මේ රටේ ජනතාවට තියෙන පළවෙනි දේ තමයි විකල්පයක් පිළිබඳව මතවාදයක් නැතුව සම්ප්‍රදායික විරුද්ධ වෙන්න. අන්න එතනින් මුලින්ම මේ ජාතිය එළියට එන්න ඕනේ. මේ ජාතිය එතනින් එළියට එන්න ඕනේ. එතනින් එළියට ඇවිල්ලා මැදිහත් සිතින් මේකේ දෙපැත්තම බලන්නට ඕනේ. ඒ නිසා එතනට මේ රට තල්ලු කිරීමේ කාර්යභාරයට මම හිතනවා නිරෝෂන් පාදුක්ක විදියට මට මගේ දැනුමෙනු මට දායක වෙන්න අවස්ථාව ලැබෙයි. හරි අපිත් විශ්වාස කරනවා. ඒ කියන්නේ ජනතාව විදිහට ඔබ දකින ෆ්‍රේම් එකනොත් පිටට ගිහිල්ලා මෙතුමන්ලාගේ ප්‍රතිපත්තිත් එක්ක ඔබටත් හරි තීරණයක් ගන්න පුළුවන් වේවි කියලා. දැන් විමල් කැටිපිආරච්චි මහත්තයටත් මේ වගේ ඔබතුමාගේ ආසනෙත් ගත්තොත් කොළඹ දිස්ත්‍රික්කයේ තුල ඉතාමත් පීඩාවට පත් වෙන ජනතාවක් තමයි ඉන්නේ. විශේෂයෙන්ම නොදකපු සංවර්ධනයක් දකින්න ආශාවෙන් ඉන්න පිරිසක්. අපි නිතරම කියනවා කොළඹ කියන්නේ සංවර්ධනයේ හිණිපෙත්තට ආපු දිස්ත්‍රික්කයක් කියලා. නමුත් විශේෂයෙන්ම තවමත් වැඩිමුඩුක්කු ප්‍රමාණයක් තියෙන්නේ මේ කොළඹ දිස්ත්‍රික්කය තුළ. ඔබතුමන්ලාගේ ප්‍රතිපත්තිය කොහොමද මේ සිහින දකින ජනතාවට සංවර්ධනය අත්පත් කරලා දෙන්න? අත් වශයෙන්ම නදීර දැන් මේ මැතිවරණ කාලවල ඊටාම මේ බොහොම ලස්සන සුරංගනා කතා මැතිවරණ වේදිකාවේ ඇහෙන්න පටන් ගන්නවානේ. ඒකෝර දැන් මේක කියනකොට අපිට චුට්ටක් දැන් මේ අතීතයට යන්න ප්‍රධාන පක්ෂ දෙක පාලනය කරපු ඉතිහාසය ගැන කියන්න වෙනවා. මේක කියනකොට සමහරු කියනවා ඕගොල්ලෝ දැන් ඒකම කියනවා නේද? ඒගොල්ලෝ වරදී නේද කියලා. නමුත් හරි අපේ ප්‍රතිපත්තිය කියන නමුත් ඒ කොටස කියන්න මට අවසර දෙන්න. දැන් අර මෙතුමාත් කිව්වා දැන් මේ කෝච්චි පාර අයිනේ අර තියෙන පටන් ගත්තාම අපි තුමු වැල්ලවත්තෙන් පටන් ගත්තාම ඊට පස්සේ දෙහිවල ගල්කිස්ස රත්මලාන අඟුලාන කොරළවැල්ල ලුණාව ওই පැත්ත ඔහොම තීරුවම තනි පැල්පත් තීරුවක්. ඒක පැත්තක්. ඊට පස්සේ මෙතන කැලණිගඟ අයිනේ සහ මේ බේරවැව අයිනේ මෙහෙම පැල්පත් තීරු තියෙනවා. දැන් මේ ලස්සන කොළඹ ගැන අපිට මාර චිත්‍රයක් මවලා තියෙනවානේ. කොළඹ ලස්සනයි. මේ පැත්තෙන් හෝටල් හැදෙනවා. ලෝකේ දියුණුම shopping malls මේ පැත්තට එනවා. ඒවට යන්න අපි පොර කනවා. ඒවා ඊටාම ලස්සන සිනමා ශාලා ඒවා ඇතුලේ තියෙනවා. දැන් කොළඹ මෙහෙම ඊටාම ලස්සන සුන්දරත්වයේ කොටසක් මෙහෙම තියෙනකොට මායාකාරී ලස්සන සුන්දරත්වයක් තියෙනකොට මේ එක පැත්තකින් මෙහෙම පල්ලෙහා කුණු කාණුවක් වගේ එකක් යනවා. මෙතන මැණික් විමානයක් මෙහෙම තියෙනවා. මෙතන කුණු කාණුවක් යනවා. හැබැයි අවුරුදු 70ක් ගිහිල්ලා තාම අපි කෝච්චි යන්නේ තෙරපිලා චප්ප වෙලා. ඒ කෝච්චි යන ගමනුත් අපිට පේන්නේ අර දුක් විඳින පැල්පත් නිවාස. මේ කතන්දර දැන් අපි කාලයක් තිස්සේ ඇහුවා.
ඉතින් අපි ජාතික ජන බලවේගයේ හැටියට කියන්නේ දැන් ඔබ වෙනස් වෙන්න. දැන් ඔබ වෙනස් වෙන්නේ මේ ඡන්දදායකයට අපි කියන්නේ ඔබ මේ කතන්දර අහලා මාරුවෙන් මාරුවට දැන් ඔබ අපට අවස්ථාවක් දෙන්න. අපි මේක කරන අපි ප්‍රතිපත්තියක් හැටියට නදීර මෙරටේ නිවාස කියන්නේ ගෞරවනීය ලෙස මිනිහෙකුට ජීවත් වෙන්න ගෙයක් තියෙන්න ඕනේ. පුංචි පැල්පත් කාමර කියලා જાතියක් නැහැ, පෞද්ගලිකත්වයක් නැහැ. කසාද බෙදපු දුවයි ඒ මහත්තයයි ඉන්නේ එතන. අම්මයි තාත්තයි පුංචි ළමයි ඉස්කෝලේ ළමයි ඉන්නේ එක කුටියක එක කෑල්ලක එක ලෑලි වලින් හරි තකරන් වලින් හරි වට කරපු පුංචි ඉඩකඩක මේ මොන ජීවිතද? මේ මොන ජීවිතද? දැන් මේ ලස්සන සුරංගනා කතා අපි කොච්චර කල් අහලා තිනවද? මේකද ජීවිතේ? ඒ කියන්නේ අපි ඒකයි කියන්නේ ජාතික ජන බලවේගය අපි මේවා වෙනස් කරන්න ස්ථිරසාර වැඩපිළිවෙලක් සහිත වෙන්නේ. ජාතික ජන බලවේගයේ බලය අරගෙන වසර 5ක් තුල කෙටි කාලීනව ඊටත් වඩා ඉක්මනින් පුළුවන් නම් මේ සියලු පැල්පත් නිවාස විධිමත් නිවාස ව්‍යාපෘති දක්වා සංවර්ධනය කරන්න ඕනේ. එච්චරයි කතාව. මේ ඔබ හිතලා බලන්න මේ පැල්පත් නිවාස මෙහෙම තියෙනකොට මේ දේශපාලන වාසිය කාටද? මේ මිනිස්සු දරිද්‍රතාවයේ ඉන්න තාක්කල් මෙරටේ පාලකයන් මෙරටේ ප්‍රධානයයි කියාගෙන දේශපාලන පක්ෂවල උදවිය ඒ මිනිස්සුන්ව පාවිච්චි කරනවා. ඒ මිනිස්සුන්ව තමන්ගේ ඡන්ද වැඩවලට පාවිච්චි කරනවා. පාවිච්චි කරලා ආය අතාරිනවා. එහෙනම් අපි කියන්නේ ජාතික ජන බලවේගයේ හැටියට මේ ජනයා පාවිච්චි කරලා අතහරින ක්‍රමය අපි ගාව නැහැ. අපි ජනතාව සමග මුහු වෙමින් ජනතාව සමග එක්කාසු වෙමින් ඔවුන්ගේ උවමනා එපාකම් ඉටු කරන අපි හැමෝම සමාජයක් හැටියට ගොඩ යන අනාගතයක් ගැන තමයි අපි බලාපොරොත්තු වෙන අපි විශ්වාස කරන අපේ වැඩපිළිවෙලදී මම එක උදාහරණයක් කියන්න. දැන් මේ රටේ තරුණයින් ගැන බොහෝ අය කතා කරනවා. තරුණයින් සම්බන්ධව බොහෝ අය උනන්දු බව පෙන්වනවා මැතිවරණ කාලේ. හැබැයි ජාතික ජන බලවේගය ඊටම පැහැදිලි ලෙස ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තරුණ සංවර්ධන බැංකුවක් තරුණ youth development bank එකක් අපි යෝජනා කරනවා. එහෙම එකක් හදන්න තාමත් මේ රටේ තරුණයින්ට ව්‍යවසායක දැනුම දෙන්න බැංකු සේවා දෙන්න ඒ අදාළ දැනුම දීමේ වැඩපිළිවෙලක් නැහැ. ඒ වගේම කාන්තාවන් වෙනුවෙන් ක්ෂුද්‍ර මූල්‍ය ණය සියල්ල කපා හරින්න ඕනේ. ඒ විතරක් නෙමෙයි. ඒ ක්ෂුද්‍ර මූල්‍ය ණය ගන්න ඇයි? දරිද්‍රතාවය නිසා. නැත්නම් ණය කපා හැරීම අනිවාර්යෙන් කළ යුතු දෙයක්. ඒ වගේම එහෙම ණය ගන්න බැරි වෙන විදිහට වැඩපිළිවෙලක් සකස් කරන්න ඕනේ. දරිද්‍රතාවයෙන් බේර ගන්න. ඒකට තමයි ව්‍යවසායක දැනුම ඕනේ. නැත්නම් පුංචියට අපි හිතමු මහාන මැෂිමකින් මහන්න පටන් ගන්නවා. මේ ගෙදර අර ගෙදරත් මහන්න පටන් ගන්නවා. අර ගෙදරත් මහන්න පටන් ගන්නවා. අර ගෙදරත් මහන්න පටන් ගන්නවා. දැක්කාම හැමෝම Tamanට හිතන විදිහට පුංචි ව්‍යාපාර පටන් ගන්නවා. ඒක නෙමෙයි වෙන්න ඕනේ. රජයේ ඉන්න ඕනේ ඒකට. ආණ්ඩුවේ ඉන්න ඕනේ ඒකට. ආණ්ඩුව මැදිහත් වෙන්න ඕනේ. මැදිහත් වෙලා ඔබ මෙන්න මේ ව්‍යාපාරය පටන් ගන්න. ඔබට මෙන්න මේ කුසලතාවය තියෙනවා. ඔබ පුළුවන් මේක පටන් ගන්න. අපි දෙන්නම් ණය, අපි දෙන්නම් පහසුකම්, අපි දෙන්නම් දැනුම. අන්න ඒවට තමයි ආණ්ඩුව ඕනේ. නැත්නම් ආණ්ඩුවක් ඕනේ මේ පාර්ලිමේන්තුවේ අර නිකන් වගේ හම්බ වෙන කෑම එක කාලා වාහනවල එහෙට මෙහෙට ගිහිල්ලා බලය පතුරවල චණ්ඩිකම් දාලා එහෙම නැත්නම් මද්ද්‍රව්‍ය හරි වෙන මොන හරි ජාවාරම් වල නියැලෙන්න නෙමෙයි මේ ජනතා නියෝජිතය ඕනේ. මෙන්න මේවා කතා කරන්න ඕනේ. මෙන්න මේවට අවධානය යොමු කරන්න ඕනේ. අන්න ඒ නිසා මේ ඇත්ත ප්‍රශ්න විසඳන්න තමයි ජාතික ජන බලවේගය අපි එන්නේ. ඒ වගේම කියන්න ඕනේ ඔබ අර පාර්ලිමේන්තු යෑම නොයෑම ගැන කතා කරා. දැන් මේ පාර්ලිමේන්තුව යනවා කියන එකත් අපේ ලංකාවේ නිකන් අදිනිශ්චය වෙලා තියෙන සැපක් ගන්න යනවා, චූන් වෙන්න යනවා වගේ දෙයකින්. හැබැයි ජාතික ජන බලවේගය අපි සැප කියලා කියන්නේ, සන්තුෂ්ටිය කියලා කියන්නේ මේ අර වාහනයක එහෙට මෙහෙට ගිහිල්ලා පාර්ලිමේන්තුවේ ලාභයට මොන හරි කාලෙන එක නෙමෙයි. අපි කියන්නේ ඊට වඩා සංස්කෘතික ජීවිතයක් අපි සැප කියලා කියන්නේ චිත්‍රපටියක් බලලා සින්දුවක් අහලා මිනිස්සුත් එක්ක ආදරෙන් ජීවත් වෙලා ආදරෙන් මැරලා යන එක තමයි සැප. හැබැයි අපි පාර්ලිමේන්තුවේ දේශපාලන වැඩකට පාර්ලිමේන්තුවේ තියෙන නීති සම්පාදනය කරන්න මේ රටේ මිනිස්සුගේ ජීවිත ඉරණම තීරණය කරන්න. ඒ නිසා පාර්ලිමේන්තු සැප ගන්න පාර්ලිමේන්තුව යන ඇති ජාතික ජන බලවේගය අපි මේ මැති සභයට යන සටනට බැස්සේ මැතිවරණ සටනට බැස්සේ නිකන් පාර්ලිමේන්තුවට ගිහිල්ලා සුඛ විහරණයක් විඳින්න බලාගෙනවත් හිතාගෙනවත් නෙමෙයි. අපිට ඒව අදාළ නැහැ. අපිට සැප කියන්නේ වෙන දෙයක්. අපිට මේක දේශපාලන වැඩක්. අපි ජනතාව වෙනුවෙන් මෙතෙක් කල් කරපු මහා පාරේ කරපු දේශපාලනය නැත්නම් ලියලා කියලා ජනමාධ්‍යවල කරපු දේශපාලනය මැති සභයට ගේන එක තමයි අපේ අරමුණ. ඒ නිසා අපි ආයාචනා කර සිටින මේ රටේ ජනයාගේ විශේෂම කොළඹ දිස්ත්‍රික්කයේ ජනයාගේ මාලිමාව දිනවන් අලුත් මිනිස්සුන්ගෙන් පාර්ලිමේන්තුව අලුත් කරන්න. දැන් ඔබේ මේ ඉලෙක්ෂන් ෆස්ට් වැඩසටහනත් අලුත්. මේ අලුත් වැඩසටහනේ අලුත් මුහුණු හඳුන්වා දෙනවා වගේම
අලුත් මිනිසුන්ගේ පාර්ලිමේන්තුව අලුත් කරන්න ඔබට ශක්තිය ධෛර්ය ලැබෙන්න ඕනේ. ඒ වගේම ශක්තිය ධෛර්ය විතරක්මදි ඔබ කතිරය ගහනකොට ඒ තීන්දුව හරියට ගන්නත් ඕනේ. මාලිමාව ලකුණු ඉස්සරෙන් ඔබ කතිරය ගහුවොත් අපි වග කියනවා ඔබේ ඡන්දයට. හරි එතුමා කියනවා එතුමා ඔබේ කතිරයට වග කියනවා සැප ගන්න නෙවෙයි පාර්ලිමේන්තුව යන්නේ කියලා. හුදෙක් සුඛ විහරණයක් උදෙසා නෙවෙයි පාර්ලිමේන්තුව යන්නේ ජනතාව වන ඔබ උදෙසාම විතරයි පාර්ලිමේන්තුවට යන්නේ. එහෙමත් නැත්නම් මේ පාර්ලිමේන්තුවේ දෙන සාමාන්‍ය മന്ത്രിවරයෙක්ට දෙන වරප්‍රසාද ටික ගන්න විතරක් නෙවෙයි එතුමා නම් පාර්ලිමේන්තුව යන්නේ කියලා. එතකොට ඔබතුමා පාර්ලිමේන්තුව යන්නේ සැප බලාගෙනද එහෙමත් නැත්නම් ජනතාවට දශක දෙකකට ආසන්න කාලයක් සේවය කළා. එහෙම කරලා ඔබතුමා හිතනවද හරි දැන් මම යන්න ඕනේ පාර්ලිමේන්තුවට යන්න ඕන වයස උදා වෙලා තියෙන්නේ ඒ නිසා මම පාර්ලිමේන්තුවට යනවා මේ දෙන බරප්‍රසාද ටික ගන්නවා ගොඩක් අපි මේක රහසක් නෙවෙයි ඇත්තටම කිව්වොත් මෙතුමා කිව්ව විදිහටම පාර්ලිමේන්තුවේ බොහෝ മന്ത്രിවරුන් පිරිසක් ඉන්නවා හුදෙක් සම්ප්‍රදායක් විදිහට පාර්ලිමේන්තුවට යනවා එහෙමත් නැත්නම් ගිහිලේ දෙන බරප්‍රසාද ටික විතරක් භුක්ති විඳිනවා සමහර සභාවාර වලටවත් ඇවිල්ලා නැහැ ජනතාවට සේවයක් කරන්නේ නැහැ එතකොට ඔබතුමා මොන වගේ කෙනෙක් වේවි? දැන් ඒ විතර නෙවෙයි සමහරු පාර්ලිමේන්තුවේ ඉන්න කාලේ ඒ සීගිරි ගියේ නැති අයත් හිටියා ලංකාවේ. සීගිරියට යන්න බැරි වෙච්ච අයත් ගියානේ පාර්ලිමේන්තුවට යනකොට. හරි දැන් ඒනේ මං විශ්වාස කරන්නේ මේ රටේ කවුරු පාර්ලිමේන්තුවට ගියත් වැදගත් කාරණා 4ක් ඉෂ්ට කරන්න තියෙනවා. පළවෙනි එක තමයි මේ රටේ රැකියා වියුක්තිය නැති කළා රැකියා නියුක්තිය වැඩි කරන්න අවශ්‍ය වපසරය හදන්න ප්‍රතිපත්ති තීන්දුව ගන්න තීරණ ගන්න. දෙවැනි කාරණය තමයි මේ රටේ නිෂ්පාදන ක්‍රියාවලිය වැඩි කරන්න. තුන තමයි රජයේ ආදායම් වැඩි කරන්න. රටේ ආදායම් වැඩි කරන්න. හතර තමයි රටේ වියදම් අඩු කරන්න. මේ හතර තමයි මුල්ගල් හතර වෙන්නේ මේ ආර්ථිකය ගොඩ ගන්න. රැකියා ආදායම් මාර්ග වැඩි වෙන්න ඕනේ, නිෂ්පාදනය වැඩි වෙන්න ඕනේ, වියදම් අඩු වෙන්න ඕනේ, ආදායම් වැඩි වෙන්න ඕනේ. මේක තමයි මූලික පදනම වෙන්න ඕනේ දේශපාලඥයෝ පාර්ලිමේන්තුවට ගිහින් කතා කරන. දැන් මම ඔකට සරල උදාහරණයක් කියන්නම්. මහරගම හන්දියේ එක්තරා ව්‍යාපාරිකයෙක් තමන්ගේ ඉඩමක හැදුවා තට්ටු 5කට මුල්ගල් දාලා තට්ටු 2ක්. හැදුවාම කඩ අතර ඔව් බදු දුන්න කුලියට දුන්නා ලක්ෂ 6කට. ණය වාරිකය 4,50,000. ඔව් හොඳට ගෙවාගෙන යනකොට බිරිඳයි පුත්තු 3 දෙනයි කිව්වා නෑ ෆවුන්ඩේෂන් තාල් තියෙනවා මාර්ග මන්දියේ ලොකුම ගොඩනැගිල්ල අපි හදමු කියලා බැංකුවෙන් තවත් ණය අරගෙන ඉතුරු තට්ටු 3ක් ගැහුවා. දැන් 4මාරේ ණය වාරිකය ලක්ෂ 7මාර වුණා. හැබැයි උඩ තට්ටු 3 දෙන්න බෑ මාර්ගම උඩට නගින්න නෑ තාමත් මේ එහෙම වෙළඳ පොලක් නෑ. හැබැයි අවසානයේදී උනේ ණය ගෙවන්න බැරි වුණා. ඊට පස්සේ බැංකුව කියනවා දැන් ක්‍රිබ් එකට නම දානවා ඕඩියු වෙනවා. පොලිය දැන් ගිහිල්ලා අන්තිමට 103 මුදලට පොලිය මුදලාලිගෙන් අරන් බැංකුවේ ඕඩියු ඉන්ස්ටෝල්මන්ට් 4 ගෙවුවා. ගෙවලා ටික දවසක් යනකොට පොලිය මුදලාලි ඉල්ලනවා පොලිය මුදලාලි දීපු සල්ලි ටික. එතකොට බැංකුව කියනවා දැන් ආයිත් ඔයා ඕඩියු වීගෙන එනවා. එයා ගිහිල්ලා 104 පොලියට තව එක්කෙනෙක් ගෙන්නවා. මෙන්න මේක තමයි මේ රටටත් උනේ. ඇයි? return on investment ආයෝජනයේ අර තට්ටු දෙකෙන් නවත්තලා තිබ්බනම් ඔහුට 2,50,000 ඉතිරියක් තිබ්බා. හැබැයි අපි රටක් විදියට ණය ගත්තා ප්‍රයොරිටි ලිස්ට් එකක් නැතුව. රටේ මූලික අවශ්‍යතාවයන් හඳුනා නොගෙන. දැන් මහවැලිය හදලා 5 තැනකින් හැරෙව්වට පස්සේ මහවැලිය ගලාගෙන යනවා, කුෂිකර්මාන්ත දිනනවා, වී නිෂ්පාදනය වැඩි වෙනවා, ජල විදුලිය නිෂ්පාදනය වෙනවා, දේශීය ආර්ථිකය නංවන්න කර්මාන්ත එන්න අවශ්‍ය යටිතල පාසුකම් දියුණු වෙනවා. ඒක වෙනවා. නමුත් අපිට උනේ මෙන්න මේ කාරණේ. හරි. ඉතින් ඒ නිසා තමයි අපිට වැරදුනේ. ඒ නිසා මට කැටපයාරච්චි මහත්මයාත් ඔය කියපු නිසා මටත් හිතුණා කියන්න ඇත්තටම ලෝකේ සමාජවාදය කඩාවැටලත් අවසන්. ලෝකේ ධනවාදය කඩාගෙන වැටලත් අවසන්. දැන් ලෝකේ ඉල්ලන්නේ ධනවාදයේ මත දිගහැරෙන සමාජවාදය. ධනවාදයේ මත දිගහැරෙන සමාජවාදය. හරිද? එතකොට අපි සමාජවාදයේ කිව්වේ බෙදා හදාගෙන. ධනවාදයේ කිව්වේ මුදල් ඉපීමට තියෙන ධනෙ ඉපීමට තියෙන දැඩි කැමැත්ත. මේ දෙකම ප්‍රතික්ෂේප වෙලා දැන් නව ආර්ථික දර්ශනය ලෝකේ ඇවිල්ලා තියෙනවා. ඒකට අපි කියනවා ෂෙයාරින් ඉකොනොමි කියලා. ඒකට ලෝකේ තියෙන හොඳම උදාහරණය තමයි ඌබර් සමාගම. ලෝකේ දැවැන්තම කුලී රථ සේවා සපයන්නේ. හැබැයි ඔහුට තියෙන්නේ ඇප් එකක් විතරයි. ඔහුට තියෙන ඇප් එක ඔහුගේ ප්‍රාග්ධනය ටැක්සි අයිතිකාරය. ටැක්සි අයිතිකරුවා.
ඔහු ලෝකයේ අති දැවැන්තම ටැක්සි ව්‍යාපාරය කරනවා ඔවුන් ඒකේ කොටස්කරුව කරගෙන. ලෝකයේ අද එතනට තල්ලු වෙමින් යනවා. ඉතින් ඒ නිසා ශ්‍රී ලාංකික රජය හැම තිස්සෙම උත්සාහ කරන්න ඕනේ මේ රටේ පාලකයෝ මේ යථාර්ථය අවබෝධ කරගන්න. කරලා මෙතනින් අපි අඩියක් ඉස්සරහට යන්නේ කොහොමද කියන කාරණේ කතා කරන්න. එතකොට අපි මේ රටට ආයෝජකයින්ට එන්න දෙනවා. ආයෝජකයන්ට අවශ්‍ය වාතාවරණ. දැන් උදම උදාහරණය තමයි ඉන්දියාවේ අග්‍රාමාත්‍ය මෝදි මහත්මයා ඩෙස්ක් එකක් අරිනවා අග්‍රාමාත්‍ය කාර්යාලයේ චීනෙන් ගිලිහින විදේශ ඇමරිකන් ව්‍යාපාර ටික ඉන්දියාවට ගිහින්. ඔහු කොතරම් සූක්ෂමද? ඔහුගේ මාකටිං ස්ට්‍රැටජි එක කොච්චර ප්‍රබලද? ඔහු දෙන ටැක්ස් හොලිඩේස් ඒ ආයෝජකයෝ ඉන්දියාවට එනවට දෙන ඔවුන්ට දෙන හොලිඩේස්, ඔවුන්ට දෙන භූමිය, ඔවුන්ට දෙන කාලය, ඒ ආදී සියලු දේම කතා කරනවා. අපි ඒ විතර නෙමෙයි. බංග්ලාදේශයත් එතනට ගිහිල්ලා තල්ලු වෙලා බලනවා. පිලිපීනය බලනවා, වියට්නාමයේ බලනවා. මේ තව මේ ඉන්දුනීසියාව බලනවා. අපිට හිමකට සටහනක් නැහැ. එතකොට මේ මොහොත වෙනකොට අපේ විදේශ සංක්‍රාම බිඳුවට වැටෙනවා. ලක්ෂ 5කට මැද පෙරද රැකිය අනාරක්ෂිතයි. සංචාර කර්මාන්තයෙන් අවුරුදු ගානකට පේන තෙක්මානකට එන්න බෑ. නිමෙදුම් සැඟලුම් කර්මාන්තය අපේ කඩන් ඇටලා තියෙනවා. එහෙනම් අපි කොහොමද අලුතෙන් මේ ආර්ථික මේ ආදායම වැඩි කරගන්නේ? අලුතෙන් හිතන්නේ කොහොමද? අලුත් ආයෝජන ගේන්නේ කොහොමද? ඔබතුමාට මම කියන්නම් ඉන්දියාව මම ශ්‍රී ලංකන් එයර්ලයින්ස් සමාගමේ වැඩ කළා. අපි IC ඒ කාලේ කිව්ව ඉන්දියන් එයර්ලයින් ෆ්ලයිට් එක එනකොට හැංගෙනවා. ඇයි? එයාවේ බිල් එක අල්ලන්න බෑ, කාබන් ගෑවෙනවා. අද වෙනකොට ශ්‍රී ලංකන් එයර්ලයින් එකේ ඉන්නේ කොහෙද? ඉන්දියන් එයර්ලයින් එකේ ඉන්නේ කොහෙද? අපිව පරාදේ. අපි උඩින් හිටියේ ඒ කාලේ. දැන් අපිව පරද්දලා ඉස්සරහට ගිහිල්ලා. දැන් අපේ රටට ඉන්දියාව බලන්නකෝ. අපේ තුම්මිත්ව පැද්දා Honda බයික් එක. ජපානයේ. නමුත් ඉන්දියාව මොකද කළේ? Honda සමාගමට එන්න කිව්වා ඉන්දියාවට. ඉන්දියාවට ඇවිල්ලා ඉන්දියාවේ මේක හදලා අපි පදිනවා මෙහි අලුත් බයිසිකලයක්. ඒකේ Honda තියෙනවා ඉන්දියන් වචනික සුසුකි මේ Honda Maruti වචනයක් තියෙනවා. දැන් සුසුකි Maruti ඉන්දියාවේ Maruti සමාගම සුසුකි එකත් එක්ක මේ ව්‍යාපාරය කළා. අපි ලංකාවේ Maruti සුසුකි පදිනවා. හැබැයි ඉන්දියාව මේක හඳුනගෙන ඉන්දියාවේ ආදායම මාර්ග වැඩි කරගෙන ඉස්සරහට ගියා. ඉන්දියාව ගන්නකො ක්‍රිකට් ඉන්දියාවේ ප්‍රධාන ආදායම මාර්ගය. අද මුළු ක්‍රිකට් ලෝකෙම ඉන්දියාවට යටයි. ICC එකත් ඉන්දියාවට බලපානවා. මොකද ඉන්දියාව තමයි ක්‍රිකට් වෙළඳපොළ පාලනය කරන්නේ. අපිට පුළුවන් වුණාද තාම ඉන්දියාව IPL කරනකොට අපිට එහෙම පොඩි ටූර්නමන්ට් එකක් කරගන්න. කළා වැටුණා. දැන් ඔබතුමාලා කතා කරන ක්‍රමය, ඔබතුමාලා බලාපොරොත්තු වෙන ක්‍රමය තුළ දැන් ඔබතුමා කියනවා ලංකාවට වඩා ගොඩක් ඉන්දියාව ඉස්සරහින් ඉන්නේ. හරි. අපිට පිළිගන්න වෙනවා. ඒ වගේම තමයි මීට වසර ගණනාවකට පෙර සිංගප්පූරුව නිර්මාණය කරන්නේ ලංකාව දිහා බලලා. නමුත් අද වන විට සිංගප්පූරුව ඉන්නේ කොහෙද? ලංකාව ඉන්නේ කොහෙද? මේක ඇත්තටම ප්‍රශ්නාර්ථයක්. නමුත් දැන් ඔබතුමාලා යෝජනා කරන ක්‍රමය තුළ මේ ක්‍රමය ඉස්සරහට ගෙනියන්න පුළුවන් වෙන්නේ. රටේ ආර්ථික වශයෙන් විතරක් නෙවෙයි සමාජීය වශයෙන් මේ ක්‍රමය ඉස්සරහට ගෙනහිල්ලා ජනතාවට තහවුරු කිරීමක් කරන්න පුළුවන්ද? එහෙමත් නැත්නම් සහතික කිරීමක් කරන්න පුළුවන්ද? මම මේ මැතිවරණයේදී යෝජනා 5ක් ඉදිරිපත් කළා. ඇත්තටම මේ කොරෝනා ඉඳම නෙමෙයි. කොරෝනා ඉස්සෙල්ලා ඉඳම මගේ ඔළුවේ තිබ්බේ. මම මේ පාලකයන්ට මම සජිත් ප්‍රේමදාස මහත්මයාත් එක්කත් මේක කතා කළා. ඒ තමයි මේ රටේ ආදායමෙන් 35%කට වැඩිය දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව, සුරාබදු දෙපාර්තමේන්තුව සහ රේගුව මේ අධිකාරී තුන අරහ මේ රටට විනාශ. මම යෝජනාවක් ඉදිරියට පෞද්ගලික අනාගතයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වුණොත් මම ඉදිරිපත් කරන එක පෞද්ගලික යෝජනා මේ ආයතන තුන එකතු කරන්න. මගේ එක යෝජනාවක් තියෙනවා පළාත් සභා අවුරුදු 4කට සැරයක් තියෙනවා. පාර්ලිමේන්තු අවුරුදු 5න් තියෙනවා. නගර සභා 4න් තියෙනවා. ඇයි අපිට බැරි ස්වීඩනය වගේ රටක් වගේ නගර සභා පළාත් සභා පාර්ලිමේන්තු එක දවසේ තියන්න? ඇයි අපේ කෝටි ප්‍රකෝටි ගාණක් මහජන මුදල් නාස්ති කරන්නේ දවස් 3ක මැතිවරණ තුනක් තියෙනවා. දැන් ස්වීඩනය වගේ රටවල අධ්‍යාපනය බාර දීලා තියෙන්නේ නගර සභාවට. සෞඛ්‍ය බාර දීලා තියෙන්නේ පළාත් සභාවයි ආයතනය. මධ්‍යම රජය ඒ සියල්ල අධීක්ෂණය කරනවා. මුදල් සහ මිලිටරි පාලනය තියාගෙන. ඇයි අපිට එහෙම යන්නේ? මං කියන්නේ ඒකයි. ලෝකේ වෙනස් වෙන වේගයට අනුකූලව ඇයි අපිට ඉදිරියට යන්න බැරි? අපි දූපත් මානසිකත්වයේම ඉන්නවද?
එහෙම නැත්නම් අපි වහල් භාවයෙන් ඉඳලාම ඒකෙන් එළියට යන්න තියෙන අකමැත්තද? නැත්නම් ආයිත් අපි වැඩවසම් ක්‍රමයට යනවද? මොකක්ද තියෙන්නේ? ඉතින් මෙතනින් එළියට යන්න ආකල්පමය වෙනසක් වුණේ. ඔබතුමා පිළිගන්න මේ රටේ රාජ්‍ය සේවයේ එක පුද්ගලයෙක් එක හාෆ් ෂීට් එකක් දවසට විනාශ කළොත් ලක්ෂ 16ක්. ලක්ෂ 16ක්. දැන් ලෝකේ සමහර රටවල් තියෙනවා අපි තරම් ස්ටේෂන් නාස්ති කරන જાතියක්. උපෙන්න සහතිකයේ අංකෙම තමයි O level සහතිකයේ, A level සහතිකයේ, tax file එක, insurance file එක. සියලුම දේවල්. identity card එකේ, passport එකේ. අපි ඔබතුමාගෙන් අහුවොත් දැන් මම identity card number එක මතකද? passport number එක මතකද? tax file අංකය මතකද? ඇත්තටම මේ කියන කරුණු කාරණා සත්‍යයි. ඒ වගේම ජනතාව විදිහට ඔබට තීරණය කරන්න අයිතිය තියෙනවා. අපි මෙච්චර දවස් මොන වගේ දේශපාලඥයෝද මේ පාර්ලිමේන්තුවට යැව්වේ? දැන් අපි යැවිය යුත්තේ කවුරුන්ද කියලා දැන් විමල් මහත්තයා ඉස්සෙල්ලා නතර කරපු තැනකින් මම පටන් ගන්නවා. දැන් මෙතුමා කියන බව ඔබතුමාලා ආවට පස්සේ මේ රටේ ජනතාවට මේ පැල්පත් ක්‍රමය නැති කරන්න උත්සාහ කරනවා. අපිට කියන්න බෑ මෙතුමා කිව්ව විදිහටම මෙතුමත් ඒ දේ පිළිගත්තා. මේ යෝජනා ඉදිරිපත් කළා කියලා අද ඉදිරිපත් කළා කියලා අපිට හෙට සංවර්ධනයක් බලාපොරොත්තු වෙන්න බෑ. ඒක සත්‍යයි. ඒ වගේම තමයි දැන් විමල් මහත්තයාලාට දැන් විශේෂයෙන්ම ජාතික ජනබලවේගයට මෙවර මැතිවරණයට මුහුණ දෙද්දී මෙච්චර කාලයක් ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකක් මේ රටේ බලය අල්ලගෙන හිටියේ. මේ බලය අල්ලගෙන හිටපු කණ්ඩායම් දෙක කොටස් කිහිපයකට වෙන් වෙලා තියෙනවා. ඒකත් එක්ක ඔබතුමාලට වාසිදායක තත්වයක් නිර්මාණය වේවි කියලා සමාජය තුල කතා බහක් තියෙනවා. ඔබතුමාලගේ ප්‍රතිපත්තියට අනුව නිවාස නැති මිනිස්සුන්ට, පැල්පත්වල ඉන්න අහිංසක මිනිස්සුන්ට මේ නිවාස ක්‍රමයක් ලබා දෙන්න ඔබතුමාලා බලාපොරොත්තු වෙනවා. නමුත් මේට වසර ගානකට අතීතයට ගිහිල්ලා අපි කල්පනා කරලා බැලුවොත් සමහර විට ජනතාවට බියක් ඇති තියෙන නිවාසෙත් නැති වෙයිදෝ කියන. එහෙම ක්‍රමයක් ඇති වේවිද? ඔබතුමා දෙන සහතිකය මොකක්ද? මේ ජනතාව ඉන්න තත්ත්වෙන් උඩට ගේන්න පුළුවන් වේවිද? නෑ. එහෙම කිසිම බයක් ඇති වෙන්න මට හේතුවක් වෙන්නේ නෑ. ජාතික ජනබලවේගය මේ රටේ ජනයාගේ ඇත්ත ප්‍රශ්න වලට විසඳුම් අරගෙන එන්නේ. ඉතින් අපි ඉල්ලන්නේ මේ එළඹෙන පාර්ලිමේන්තුවේ ප්‍රබලම නියෝජනය හදන්න ජාතික ජනබලවේගයේ මාලිමාවෙන්. ඒකට හේතුවක් තියෙනවා. පාර්ලිමේන්තුවේ මේ දවස්වල කතාවක් කරනවා 3/2 බලය. මේ 3/2 බලය පාවිච්චි කරලා ඒගොල්ලෝ මොනවද කරන්න හදන්නේ? දැනට ජනාධිපතිවරණයෙන් බලය ගත්ත උදවිය 3/2 බලයෙන් ඊළඟට මොකද්ද කරන්න හදන්නේ? එතකොට අපි දන්නවා MCC ගිවිසුම දැන් කරලියට ඇවිල්ලා තියෙනවා. MCC ගිවිසුම ඉරනවා කියපු මිනිස්සු, ඉරා දානවා කියපු අර ව්‍යාජ ප්‍රදර්ශන දේශප්‍රේමී නම් කියන්න අවශ්‍ය නැහැ. බොරුවට ඒගොල්ලන්ට ප්‍රචාරය දෙන්න ඕනේ නැහැ මේ ව්‍යාජ දේශප්‍රේමීන් දැන් තමන්ගේ අර දේශප්‍රේමී සලුපිලි ඇස්සේ දැන් හැංගිලා ඉන්නේ, ඇඹරෙනවා. MCC ගිවිසුම කියනකොට දැන් ගලේ පහරපු බලල්ලු වගේ. අර කිව්වා මේ මොකද ශ්‍රීමා බෝධියට යන්නත් වීසා ගන්න ඕනේ කියලා කිව්වා. ඒවා නම් බොරු කතා. ඒවා බොරු කතා. ඒක නෙමෙයි ඇත්ත ප්‍රශ්නේ. MCC එකෙන් ඉඩම් ලංකාවේ ඉඩම් අයිතිය ඇමරිකන් සමාගම් ඉතා බරපතල ලෙස අත්පත් කරගැනීමේ වැඩපිළිවෙලක් තියෙනවා. ඉතින් ඕවා තමයි ඇත්ත ප්‍රශ්න. ඇත්ත ප්‍රශ්නේ වහලා බොරු නිකන් අර ටිකක් අර නැගලා යන જાතියේ බයක් ඇති කරලා ඊට පස්සේ ඒ බය පාවිච්චි කරලා ඡන්දෙ දිනාගෙන ඡන්දෙන් පස්සේ ලස්සනට MCC එක අත්සන් කරන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. 3/2කුත් අරගෙන මේක තමයි ලංකාවේ දේශපාලනයේ ඇත්ත යථාර්ථය. ඒ නිසා තමයි අපි කියන්නේ මෙවැනි ජනතා විරෝධී අනපනත් සම්මත කරගන්න බැරි වෙන්න පාර්ලිමේන්තුවේ ජාතික ජනබලවේගයේ නියෝජනය වැඩි කරන්න කියලා. මොකද අපි දන්නවා වෙනත් පාර්ශව සම්බන්ධ ඒගොල්ලන්ගේ ඉතිහාසය කෝටි 100යි 200යි 150යි එහෙම අරගෙන Tamanට අවශ්‍ය කරන ඔලු ගෙඩි ගන්න හදාගෙන 3/2 හදාගෙන ඊට පස්සේ Tamanට ඕන කරන අනපනත් සම්මත කරගැනීමේ වැඩපිළිවෙල තමයි මේ යන්නේ. ඒක පැත්තක් නදීර. අනිත් පැත්තෙන් ඔබ අහපු විදිහට මේ රටේ ජනතාවට අපි ජාතික ජනබලවේගය හැටියට පෙන්වලා තියෙනවා. අපි අලුත් මිනිස්සු, අලුත් දැක්මක්, මේ අලුත් ලෝකෙට හරියන අලුත් දෘෂ්ටියකින් අපි එන්නේ. ඉඳ පැරණ කතාන්දර නේද? අතීතයේ සිහිනයක් පමණයි. සැබෑ සුවඳක් නැහැ කියනවනේ. ඒ වගේ දේශපාලනයේ අතීතය, ඒ අතීතය වැරදුණු තැන් අපි දකිනවා. වැරදුණු තැන් අපි දකිනවා. ඒ වැරදි අපි හදාගන්නවා, හදාගෙන තියෙනවා. මේ දැන් වරදිනවා නම් අපිට කියන්න. අපි ජනයාගෙන් ඉල්ලන අපි වැරදි හදාගන්න ලෑස්ති දේශපාලන බලවේගයක් ජාතික ජන බලවේගය කියන්නේ. ඒ වගේම මිනිසුන්ට ආදරය කරන ප්‍රේමණීය දේශපාලන බලවේගයක් ජාතික ජන බලවේගය. හින්දා මේ ඉන්න හිටින ගෙවල් දොරවල් කඩලා බෙදලා විනාශ කරන මිනිස්සු මෙතන නැහැ. අලුතෙන් අලුත් ගයක් දොරක් හදලා දෙන
මේ මුළු මහත් සමාජය කියන නිවස අපි අලුතෙන් නිර්මාණය කරගන්න කැමති මිනිස්සු තමයි මෙතන ඉන්නේ. ඒ වගේම අපි කියන්න ඕනේ මේ රටේ අධ්‍යාපනය සම්බන්ධව අපේ තියෙන වැඩපිළිවෙල අධ්‍යාපනයේ ලොකු අසමානකමක් තියෙනවා නදීර. පහුගිය දවස්වල අපි දැක්ක ඔන්ලයින් එඩියුකේෂන් කියන සංකල්පය අන්තර්ජාලය සම්බන්ධ කරගත්තු අධ්‍යාපනය. ඒකෙදි අපිට පෙරුණා තාක්ෂණයේ අඩුලුහුඬුකම් වල තියෙන ප්‍රශ්නේ. අපි දන්නවා කොළඹ දිස්ත්‍රික්කයේ වුණත් කොළඹ අගනාගරික ප්‍රදේශයේ ඉන්න දරුවාට තියෙන පහසුකම් නෙමෙයි අවිස්සාවේල්ලේ එමත් නැත්නම් හෝබගම එහා කෙළවරේ ගමක ඉන්න දරුවෙකුට තියෙන්නේ. ඒ වගේම තමයි අනිත් පැත්තෙන් දෙමටගොඩ මෝදර මට්ටක්කුලිය වගේ පැතිවල ඒ සංස්කෘතිය ඇතුලේ ඒ දරුවට තියෙන පහසුකම් තව දෙයක්. ඒතර දෙහිවල ගල්කිස්ස තව පැත්තක්. මේ විදිහට මේක ඇතුලේ ලොකු අසමානකම් ගොඩක් තියෙනවා. ඒ කියන්නේ දරුවන්ට තමන්ගේ තාත්තට ස්මාර්ට්ෆෝන් එකක් නැත්නම් දරුවන්ට බෑ මේක කරගන්න. ඒක තමයි ඇත්ත කතාව. ඒ හින්දා මේ අධ්‍යාපන අසමානකමට අපි උත්තරයක් දෙන්න. ඒ විතරක් නෙමෙයි අධ්‍යාපනයෙන් හොඳ මිනිහෙක් හදන්න ඕනේ. ඒකයි අර ඔබ ඉස්සෙල්ලා අපවර පැල්පත් නිවාස අපි ඉතා නිශ්චිත ලෙස ඒ පැල්පත් නිවාස අහෝසි විය යුතුයි. ඒවා තියාගෙන රටක් කරන්න බෑ. ඒ පැල්පත් නිවාස වලින් මිනිස්සු ඉතාම දියුණු නිවාස වලට මේ මිනිස්සුන් ගෙනියන්න ඕනේ. ඒවා තියෙනවා කියන්නේ අපිට ආඩම්බර වෙන්න පුළුවන් රටක් නෙමෙයි. අපි ලස්සන සින්දු හදනවා, අපි ලස්සන ඩොකියුමන්ටරි හදනවා, ටීවී එකේ ලස්සන ඇඩ් යනවා, මේ රට මාරයි කියලා කියනවා. අපි සංචාරකයන්ට ආයාචනා කරනවා. අපි තාම කොතනද ඉන්නේ? අපේ මිනිස්සු දුක් විඳිනවා. අපේ මිනිස්සු පණුව වගේ පණුව ගානට දාලා තින්නේ මේ රට පාලනය කරපු මිනිස්සු. එහින්දා ඒ වෙනුවට ජීවිතයක් අපිට ඕනේ. ඒ හින්දා තමයි අධ්‍යාපනය අපිට ඕන වෙන්නේ. ආචාර ධාර්මිකව අනිත් කෙනාට ගරු කරන අධ්‍යාපනයක් අපිට ඕනේ. අනිත් කෙනාගේ ජාතිය ආගම හින්දා එයාව පහත් කරන්නේ නැති අධ්‍යාපනයක් අපිට ඕනේ. අනිත් කෙනාගේ ලිංගික අභිලාෂය හින්දා එයාව පහත් කරන්නේ නැති, එයාව පිරිහෙලා කතා කරන්නේ නැති, එයාට අපහාස නොකරන අධ්‍යාපනයක් අපිට ඕනේ. අනිත් කෙනාගේ සංස්කෘතියට ගරු කරන. අපි දන්නවා අපේ රටේ අනිත් සංස්කෘතියට ගරු කරනවා කියන එක කොච්චර ලොකු ප්‍රශ්නයක්ද කියලා. අපේ රටේ ජාතික ගැටලුව පවා එන්නේ එතනින්. එතකොට මේ කොළඹ දිස්ත්‍රික්කයේ හැටියට ගත්තාම අපි සිංහල දෙමළ මුස්ලිම් බර්ග මැලේ හැමෝම එකතු වෙලා එකට ඉන්න දිස්ත්‍රික්කයක්. අනිත් දිස්ත්‍රික් වලට එක්තරා ආකාරයක ආදර්ශයක්. මොකද මේ ඔක්කොම එක ආර්ථිකයක් ඇතුලේ, එක සංස්කෘතියක් ඇතුලේ අපි ඉන්නේ. එතකොට දැන් කොහොමද මේ සමගිය ගොඩනගන්නේ? අපි දන්නවා සමහර නාම යෝජනා ලයිස්ට් වල දැන් අපි හිතමු සිංහල දෙමළ මුස්ලිම් ජනයා මේ කොළඹ දිස්ත්‍රික්කයේ ඉන්නවනම් එතකොට නාම යෝජනා ලයිස්ට්ුවෙන් ප්‍රකාශමාන වෙන්න ඕනේ මේ ජනයාගේ නියෝජනය. සමහර නාම යෝජනා ලයිස්ට් වල දෙමළ ජාතික සහෝදරියක් මුස්ලිම් ජාතික සහෝදරියක් ඒ නාම යෝජනා ලයිස්ට්ුව පැත්ත පළාතක නැහැ. හරි. අපි බලමු දැන් මෙතුමන්ලා දෙදෙනාම බලාපොරොත්තු වෙන බුද්ධිමත් සමාජයක්, බුද්ධිමත් දේශපාලනයක්. අපේ අලුත් මොහුණු කතාබහ දැනෙන්නෙම නැතුව වේලාව ගියා. ඒ තරම් බුද්ධිමත් ජනතාව විදිහට ඔබට තීරණය කරන්න පුළුවන් ඔබ කවුරුන්ද තෝරාපත් කරගන්න කියලා. දැන් විනාඩි කිහිපයි තියෙන, අවසන් විනාඩි කිහිපය යන්නේ. ඒ නිසාම මම පොඩි ප්‍රශ්න කිහිපයක් අහන්න හිතුවා. දැන් ඔබ පාර්ලිමේන්තු වරම් ලබනවා. අපි එහෙම හිතමුකෝ. දැන් ඔබතුමා පාර්ලිමේන්තු වරම් ලැබුවට පස්සේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් හරි පොදු ජන පෙරමුණෙන් හරි ආරාධනාවක් එන්න අපේ පැත්තට එන්න කියලා. යනවද නැද්ද? කෙටි උත්තරයක් දුන්නොත්. ඔබ තනි වචනෙන් උත්තර දෙන්න නැත. ඔබතුමාගෙන් අපි ඇහුවතින් වෙනත් පක්ෂකින් ආරාධනාවක් එනවා ඔබතුමාට. ඔබතුමා නම් කලින් කිව්වා විකිනෙන්නේ නැහැ කියලා. විකිණුනේ නැති වුණත් ඔබතුමා යනවද නැද්ද? අපි ජාතික ජනබලවේගයේ മന്ത്രിවරු හැටියට වැතිසභයටපත් වුණොත් අපි ඉන්නේ ජාතික ජනබලවේගයේ වෙන කොහෙවත් යන්නේ නැත. හරි. ඒක අර මගේ ඔබතුමා කිව්වා අපි මම අවසන් කරන්නම් පොඩි වාක්‍යයකින්. එතුමටයි මටයි දෙන්නටම වැදගත්තේ අපි හැමෝටම පිට කවුරෙන් පොත් තෝරන මිනිස්සු බොහෝ අර්ථවත් පොත් මගහැරගත්ත ASCII පාර්ලිමේන්තුවේ තරුයි හොරුයි තෝරාපත් කරද්දී හොඳ මිනිස්සු රටට අහිමි. එහි යථාර්ථය තේරුම් ගත ඇති බුද්ධිමත් ජනතාවක් කොළඹ දිස්ත්‍රික්කයේ මහ පොළොවේ ජීවත් වනු ඇතයි මා විශ්වාස කරනවා. එහෙනම් මම පුංචි එකතු කිරීමක් කරන්න. යම්කිසි කණ්ඩායමක හොඳ මිනිසුන් තෝරනවා වෙනුවට හොඳ කණ්ඩායම තෝරන්න. ඒ කණ්ඩායමේ සියලු දෙනා හොඳයි. හොඳ මිනිසුන් වෙනුවට හොඳ කණ්ඩායමක් තෝරන්න. එහෙමත් නැත්නම් පිටකවරෙන් පොත් මනින්න එපා. පොත් තෝරන්න එපා. මෙන්න මේක තමයි යථාර්ථය. ජනතාව විදිහට ඔබට බාරයි. තමත් බුද්ධිමතුන් දෙදෙනෙක්, තරුණ නායකින් දෙදෙනෙක් අපි දෙදෙනාටම සුබ පතනවා. අර ජනතාව විදිහට ඔබත් බලාපොරොත්තු වෙන්නේ
60 පැනපු දේශපාලඥයින් ඉන්න පාර්ලිමේන්තුවක් නෙවෙයි. ඉතින් ඒ තැනට යන්නට දියවන්නාව තරණය කරන්නට ගිහිල්ලා රටක් විදිහට මේ රට ඉදිරියට ගෙන යන්නට ඔබට හැකියාව ධෛර්යය ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අලුත් මුහුණු වැඩසටහන කියන්නේ දේශපාලඥයින් එහෙමත් නැත්නම් අපේක්ෂකයින් ගෙනල්ලා එකට එක පක්ෂ දේශපාලනය විවේචනය කරන තැනක් නෙවෙයි. මේ අලුත් මුහුණු රටට හඳුන්වා දෙන්නට දරන උත්සාහය අපි සුබ පතනවා දෙන්නටම. ඒ වගේම ඉදිරියේදී පැවැත්වෙන මහමැතිවරණයේදී බුද්ධිමත් ජනතාව විදිහට ඔබ ඒ කතිරය භාවිත කරන්නේ කාටද කියන වග ඔබ තීරණය කරන්න. හෙටත් හම්බෙමු අලුත් මුහුණු දෙකක් එක්ක දියවන්නාව තරණය කරන. සුබ දවසක්.